ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදය විෂය ධාරාව යටතේ 14 වන ඒකකයත් එක්කයි දරුවනේ ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ. විශේෂයෙන්ම ඔබ දන්නවා 13 වෙනි ඒකකයට අදාළ පාඩම් තමයි අපි ආවරණය කරමින් යන්නේ. මේ වෙනකොට ඒකක 13ක් සාර්ථකව සමාලෝචන ප්‍රශ්නත් සමග ආවරණය කළ අවසන් කළ දරුවනේ 14 වන ඒකකයටයි ඔබ මේ සම්බන්ධ වෙලා ඉන්නේ. 14 වෙනි එක උචිත තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතයෙන් මේ වැවිලි භෝගාශ්‍රිත නිෂ්පාදන සිදු කිරීම කියන ඒකකයයි දරුවනේ අලුතින්ම ජෛව පද්ධති තාක්ෂණ වේදේ විෂය ධාරාවට එකතු වන කොටසක් විතර දරුවනේ මේ කොටස හඳුන්වන්න පුළුවන්. 2017 වර්ෂයේදී මේ විෂය නිර්දේශයේ යාවත් කාලන දරුවනේ ඔබ දන්නෝ මේ යාවත් කාලන විෂය නිර්දේශය තුළ 13 වන ශ්‍රේණියේ 3 වන ඒකකයේ විදිහට එහෙම නැත්නම් පිළිවෙලට ඒකක විදිහට ගත්තාම ඔබ දන්නවා 12 වන ශ්‍රේණියට පාඩම් ඒකක 11කුත් 13 වන ශ්‍රේණියට පාඩම් ඒකක 8කුත් විදිහට සමස්ත විෂය නිර්දේශය සඳහා ජෛව පද්ධති තාක්ෂණ වේදේ විෂය සඳහා දරුවනේ පාඩම් ඒකක 19ක් තියෙනවා. ඔබ දන්නවා. ඒ අනුව 14 වන ඒකකයේ විදිහටයි දරුවනේ පිළිවෙලට අපිට මේ ඒකකයේ සඳහන් කරන්නේ අලුතෙන්ම එකතු වෙච්ච ඒකකයේ. විශේෂයෙන්ම ලංකාවේ මේ අපනයන භෝග ගත්තාම දරුවනේ ඔබ දන්නවා ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන අපනයන භෝග අතරට එන්නේ අපි කියනවා තේ රබර් සහ පොල් නේද දරුවනේ. අපි දන්නවා මේ අපනයන භෝග අතර අංක 1 ඉන්නේ ප්‍රථමයා. ප්‍රථම ස්ථානයේ ෆස්ට් ප්ලේස් එක හම්බෙන්නේ කාටද දරුවනේ? මේ අපනයන භෝග අතර ෆස්ට් ප්ලේස් එක හම්බෙන්නේ අපි දන්නවා විශේෂයෙන්ම තේ සඳහා. ඒ වගේම සෙකන්ඩ් ප්ලේස් එක හම්බෙන්නේ කාටද? රබර් වලට. තුන්වෙනියා කවුද දරුවනේ? තුන්වෙනියා තමයි පොල්. තුන්වෙනියා ස්ථාව තමයි පොල් වලට හම්බෙන්නේ. ඉතින් ඊට අමතරව දරුවනේ විශේෂයෙන්ම වෙනත් භෝග සම්බන්ධයෙන් අපි වැවිලි භෝග සුළු අපනයන භෝග සම්බන්ධයෙන් කතා කරනවා දරුවනේ ගම්මිරිස් සම්බන්ධයෙන් කතා කරනවා විශේෂයෙන්ම සුදු ගම්මිරිස් කළු ගම්මිරිස් ඒ වගේම කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන දරුවනේ පොල් ආශ්‍රිත නිෂ්පාදන ගැන කතා කරනවා පොල් මදි ආශ්‍රිත නිෂ්පාදන පොල් කටු ආශ්‍රිත නිෂ්පාදන ඒ වගේම පොල් කෙඳි ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් මේ ඒකකයේ යටතේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා දරුවනේ ඒ වගේම තී ආශ්‍රිත නිෂ්පාදන යටතේ අපි කතා කරනවා කළු තේ සහ කොළතේ නිෂ්පාදනය බ්ලැක් ටී සහ ග්‍රීන් ටී නිෂ්පාදනය සිදු කරන ආකාරය දරුවනේ රබර් ආශ්‍රිත නිෂ්පාදන ගැන අපි කතා කරනවා. ඉතින් මේ ඒකකය තුල දරුවනේ විශේෂයෙන්ම අපි කතා කරන අනිකුත් සුළු අපනයන භෝග සම්බන්ධිනුත් විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ නිෂ්පාදන මේ ආශ්‍රිත නිෂ්පාදන මොනවද කියන එක සම්බන්ධයෙන් මේ ඒකකය යටතේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතාමත්ම වැදගත් ඒකකයක් විදිහට අපිට මේ 14 වන ඒකකයේ සඳහන් කරන්න පුළුවන් දරුවනේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ විදේ 14 වෙනි පාඩමේදී තමයි මේ උචිත තාක්ෂණික ශිල්ප ක්‍රම භාවිතයේ මගින් දරුවනේ අපි මේ වැවිලි භෝග හා සුළු අපනයන භෝග ආශ්‍රිත නිෂ්පාදන සකස් කරනවා කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන ගම්මිරිස් ආශ්‍රිත නිෂ්පාදන දරුවනේ අපි සකස් කිරීම සිදු කරනවා. ඒ අනුව අපි ඒ ඒකකයට අදාළ පළවෙනි කොටස යටතේ දරුවනේ 14 වන ඒකකයට අදාළ පළවන කොටස විදියට අපි සාකච්ඡා කිරීම ආරම්භ කරනවා දරුවනේ සිද්ධාන්ත කොටස් මේ වැවිලි භෝග ආශ්‍රිත නිෂ්පාදන සැකසීමේ ශිල්ප ක්‍රම සඳහායි දරුවනේ අපි ආරම්භ කරන්න යන්නේ. වැවිලි භෝග ආශ්‍රිත නිෂ්පාදන සැකසීමේ ශිල්ප ක්‍රමයි දරුවනේ අපි සාකච්ඡා කරන්නේ. ඉතින් මෙතනදී විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා පොල් ආශ්‍රිත නිෂ්පාදන යටතේ මේ පොල් මදේ ආශ්‍රිත නිෂ්පාදන විදියට දිසිදි පොල් නිෂ්පාදනය සිදු කරන ආකාරය ඒ වගේම මේ දිසිදි පොල් නිෂ්පාදනයේදී දරුවනේ අතුරුඵල විදිහට නිකුත් වෙන මේ පොල් කුරුට්ට පොල් කට්ට ආශ්‍රිත නිෂ්පාදන විදිහට පොල් කටු අඟුරු දරුවනේ මෙහිදී අපි දන්නවා මේවා ජීවාණුහරණය කිරීමට අවශ්‍ය තාපය උත්පාදනය කර ගැනීම සඳහා මේ පොල් කටු අඟුරු භාවිතා කරන්න පුළුවන්. ඒ ආකාරයට අපි බලාපොරොත්තු වෙනවා මේ ඒකකයේ දුවල පුතාලට බොහොම රසවත් ඒකකයක් බවට පත් වේ විභාගයටත් දරුවනේ මේ ඒකකයට අදාළ බහුවර්ණ ව්‍යුහගත මාදලිය සහ රචනා මාදලියේ ප්‍රශ්න හොඳින්ම අහන ඒකකයක් විදිහට මේ 13 වන ශ්‍රේණියේ මේ ඒකකයේ හඳුන්වන්න පුළුවන් 3 වෙනි ඒකකයයි 13 වන ඒකකයේ එහෙම නැත්නම් පිළිවෙලට පාඩම් 14 වන පාඩම් ඒකකයේ විදිහටයි දරුවනේ මේ ඒකකයේ සඳහන් වෙන විෂය නිර්දේශයට අලුතින්ම එකතු වෙච්ච කොටසක් දරුවනේ මේ ඒකකයේ. හොඳයි දරුවනේ මේ 14 වන ඒකකයේ පළවන කොටසේ නම් අපි ආරම්භ කරනවා දරුවනේ මේ වැවිලි භෝග ආශ්‍රිත නිෂ්පාදන සැකසීමේ ශිල්ප ක්‍රමයි පළවෙනි කොටසට අයත් වෙන්නේ. හොඳයි දරුවනේ අපි එහෙනම් ඉදිරියට යමු මේ අලුත් ඒකකයක් සමග ඔබට ඉතාමත් හොඳ අත්දැකීමක් වේවි මේක. මේ බලන දරුවනේ මේ වැවිලි භෝග කිහිපයක් මේ අපේ ලංකාවේ භෝග දරුවනේ විශේෂයෙන්ම බලන්න මේ සුළු අපනයන භෝග විදියට සඳහන් කරන්න පුළුවන් දේවල්. මෙතන බලන්න දරුවනේ මේ තියෙනවා විශේෂයෙන්ම මේ බලන්න කුරුඳු තියෙනවා දරුවනේ. ඒ වගේම
එනසාල් නේද දරුවනේ? කුළුබඩු ආශ්‍රිත නිෂ්පාදන කුළුබඩු සඳහා යොදා ගන්න නේද දරුවනේ මේ බලන්න. නිෂ්පාදන කීපයක් සඳහන් කරලා තියෙන මේ කුරුඳු තියෙනවා දරුවනේ. ඒ වගේ මේ එනසාල් තියෙනවා. වසාවාසි සාධික්ක නේද? ඔබ දන්නවා මේ කුළුබඩු කර්මාන්තයේදී බෙහෙවින් යොදා ගන්න ද්‍රව්‍ය තියෙනවා දරුවනේ. මෙන්න අපේ ලංකාවේ ප්‍රධානතම අපනයන භෝගය. භෝගතර ප්‍රධානතම අපනයන භෝගය විදිහට හඳුන්වන්නේ කවුද දරුවනේ? අංක 1 ග්‍රේඩ් 1 එකේ ඉන්නේ ප්‍රථම ස්ථානයේ වැජඹනගෙන තමයි දරුවනේ ප්‍රධානතම වැවිලි භෝගය ලංකාවේ. වැවිලි භෝග අතර අංක 1 ෆස්ට් නම්බර් 1 කවුද? තේ වලට තමයි දරුවනේ අපේ ලංකාවේ වැවිලි භෝග අතර ප්‍රථම ස්ථානයේ හම්බෙන්නේ. නම්බර් 1 හම්බෙන්නේ. මෙන්න ලංකාවේ ශ්‍රී ලංකන් ටී. තේ කෝප්පෙකුත් තියෙනවා හදලා නේද දරුවනේ? නැවුම් තේ දැල්ලෙන් නෙලා ගන්න ලද තේ වලින් සකසන ලද තේ කෝප්පෙකුත් තියෙනවා එහෙනම්. බ්‍රෑන්ඩඩ් ටී තමයි ලංකාවේ තියෙන්නේ. ලෝකේ අපනයනය කරන රටවල් අතර ප්‍රධාන ස්ථානයක් ගන්න ක්වොලිටි තේ අපනයනය කරන ප්‍රධාන රටක් විදිහට ශ්‍රී ලංකාව හඳුන්වන්න පුළුවන් දුවේ පුතේ. මේ බලන්න වෙනත් නිෂ්පාදන තියෙනවා දරුවනේ. වැවිලි භෝග ආශ්‍රිතව සිදු කරන විවත් නිෂ්පාදන පොල් ආශ්‍රිත නිෂ්පාදන දරුවනේ. සඳහන් කරන්න පුළුවන්. වැවිලි භෝග ආශ්‍රිත නිෂ්පාදන මෙබලන් පොල් තෙල් එකක්. පොල් මදය ආශ්‍රිත නිෂ්පාදනයක් විදිහට අපිට මේ පොල් තෙල් හඳුන්වන්න පුළුවන්. සුපිරිසුදු පොල් තෙල් නිෂ්පාදනය ගැන අපි කතා කරනවා දරුවනේ. සුපිරිසුදු පොල් තෙල් වල වැදගත්කම් ගැන කතා කරනවා. වර්ජින් කොකොනට් ඔයිල්. සුදු පොල් තෙල් කියලාත් අපි හඳුන්වනවා. ඉස්සරහට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එනම් ශ්‍රී ලාංකික කෘෂි කර්මාන්තයට වැවිලි භෝග හා අපනයන කෘෂි භෝග වල දායකත්වය ගැන පොඩ්ඩක් අපි කතා කරන්න යන්නේ දරුවෝ. ශ්‍රී ලාංකීය කෘෂි කර්මාන්තයට වැවිලි භෝග හා අපනයන කෘෂි භෝග වල දායකත්වය. අපනයන කෘෂි භෝග තියෙනවා, වැවිලි භෝග තියෙනවා. කවුද ලංකාවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වැදගත් ස්ථානයක් උසුලන්නේ කවුද? කෘෂි කර්මාන්තය. ශ්‍රී ලංකාව කියන්නේ කෘෂි කාර්මික රටක්. බහුතර ශ්‍රී ලාංකිකයන් ගොවියෝ දරුවනේ. ප්‍රධානතම ජීවනෝපාය වෙන්නේ මොකද්ද? වී වගාව. ප්‍රධානතම ජීවනෝපාය. ඉතින් ඊට අමතරව මේ සිදු කරන වැවිලි භෝග ගැන කතා කරද්දී ප්‍රධානතම වැවිලි භෝග අතර ප්‍රමුඛ ස්ථානයේ ඉන්න භෝගාකාර ගැන අපි මෙතනදී දුවල පුතාලට හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙනවා දරුවනේ. එහෙනම් බලන්න ශ්‍රී ලංකා ආර්ථිකයේ වැදගත් ස්ථානයක් උසුලන්නේ කෘෂි කර්මාන්තයේ දරුවනේ. එහෙනම් අපි දන්නවා ඒක පැහැදිලිවම. ලංකාවේ කෘෂි කාර්මික භෝග අතරින් වැවිලි භෝග ප්‍රධාන තැනක් හිමි කරගෙන සිටිනවා. ශ්‍රී ලංකාවේ කෘෂි කාර්මික භෝග අතර ප්‍රධානතම තැනක් හිමි කරගෙන තියෙනවා දරුවනේ වැවිලි භෝග. ඒ අතරිනුත් අංක 1 වැජඹෙන ප්‍රධානතම වැවිලි භෝගය තමයි තේ. දෙවන ස්ථානයේ හම්බෙන්නේ කාටද දරුවනේ? සෙකන්ඩ් ප්ලේස් එක හම්බෙන්නේ. ඔයගොල්ලෝ දැනටමත් දන්නවා සෙකන්ඩ් ප්ලේස් එක හම්බෙන්නේ රබර් වලට. අර තේ පොල් රබර් කියලා කිව්වට පොල් වලට හම්බෙන්නේ තර්ඩ් ප්ලේස් එක දරුවනේ. තේ පොල් රබර් කියලා කියන්නේ තේ රබර් පොල් කියලා කියන්නේ නැහැනේ. නමුත් නිවැරදි පිළිවෙලට ගත්තොත් 1 2 3 කාටද හම්බෙන්නේ? තේ රබර් පොල්. තේ රබර් පොල් කියන්නේ තේ පොල් රබර් කියලා කියන්නේ. අපනයන භෝග මොනවද කියලා හොත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන අපනයන භෝග සඳහන් කරන්න කිව්වොත් ටක් ගාලා දෙන්නේ උත්තරේ තේ පොල් රබර් කියලා. මැදට පොල් දාන්නේ. නමුත් පොල් එන්නේ තර්ඩ් ප්ලේස් එකට. ෆස්ට් ප්ලේස් එක කවුද? ෆස්ට් ප්ලේස් එක වෙන්නේ කවුද දරුවනේ? ෆස්ට් ප්ලේස් එක වෙන්නේ තේ. සෙකන්ඩ් ප්ලේස් රබර්. තර්ඩ් ප්ලේස් එක තුන්වෙනි ස්ථානය තමයි හිමි කරගන්නේ කවුද? පොල් වලට හිමි වෙන්නේ තුන්වෙනි ස්ථානය. එහෙනම් දරුවනේ වර්තමානයේ වන ප්‍රධාන වැවිලි භෝග වලට මූලිකව අයත් වෙන්නේ තේ, රබර් සහ පොල්. 103ක පමණ දලදේශීය නිෂ්පාදනයක් දරුවනේ GDP එකට හිමි කරගන්නවා. මුළු අපනයන ආදායමින් 20%ක් පමණ විදේශ විනිමයක් උපයා ගන්නවා දරුවනේ මේ මගින්. ඊළඟ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වැදගත් ස්ථානයක් කෘෂි කර්මාන්තයේ උහුලනවා. ලංකාවේ කෘෂි කාර්මික භෝග අතරින් වැවිලි භෝග වලට ප්‍රධාන ස්ථානයක් හම්බ වෙනවා දරුවනේ. ඒ අතරින් මේ වර්තමානයේ වන විට ප්‍රධාන වැවිලි භෝග වලට මූලිකම අයත් වෙන දරුවනේ තේ, රබර් සහ පොල්. මෙන්න මේ විදිහට තමයි අංක 1 2 3 හිමි වෙන්නේ. එහෙනම් 103ක පමණ දලදේශීය නිෂ්පාදනයක් දරුවනේ GDP එකක් හිමි කර ගන්නවා වගේම මුළු අපනයන ආදායමින් 20%ක් පමණ විදේශ විනිමයක්
උපයා ගැනීම සිදු කරනවා මෙන්න මේ ප්‍රධාන වැවිලි භෝග මගින්. එහෙනම් දරුවනේ මේ වැවිලි භෝග අතරින් ප්‍රධාන තැනක් හිමි කරගන්නේ ප්‍රථම ස්ථානයේ හිමි කරගන්නේ කවුද? තේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ බලන්න තෙත් කලාපයේ උඩරට පහතරට හා මැදරට කියන කලාප තුනෙහිම වගා කරනවා දරුවනේ මුළු භූමි ප්‍රමාණයෙන් හෙක්ටයාර 2,02,000ක් වැවිලි කර්මාන්තය අමාත්‍යාංශයේ සංගණනයට අනුව 2016 පමණ වෙනවා දරුවනේ කවුද? තේ. එහෙනම් වැවිලි භෝග අතර ප්‍රධාන තැනක් හිමි වන්නේ තේ වලට දරුවනේ. ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ උඩරට පහතර හා මැදරට කියන කලාප තුනේම තේ වගා කරනවා. උඩරට පහතරට හා මැදරට කියන තෙත් කලාපය ශ්‍රී ලංකාවේ තෙත් කලාපයේ උඩරට පහතරට හා මැදරට කියන කලාප තුනෙහිම වගා කරනවා. මුළු භූමි ප්‍රමාණයෙන් 2016 ගණන්ක ගණනය කරලා තියෙන ආකාරයට අනුව හෙක්ටයාර 2,02,000ක් පමණ දරුවනේ වෙනවා තේ වගා කරලා තියෙන භූමි ප්‍රමාණය. වැවිලි කර්මාන්ත දෙපාර්තමේන්තුව කර්මාන්ත අමාත්‍යාංශය 2016 සිදු කරන සංගණනයන්ට අනුව භූමි ප්‍රමාණය එස්ටිමේට් කරලා තියෙනවා දරුවනේ. හොඳයි. එහෙනම් රබර් වැවිලි භෝග අතරින් සෙකන්ඩ් ප්ලේස් එක හිමි වෙන්නේ අපි කලින් කිව්වා දෙවන ස්ථානයේ හිමි කරගන්නේ රබර් දරුවනේ. පහතරට තෙත් කලාපේ තමයි රබර් බහුලවම වගා කරන්නේ. ශ්‍රී ලංකාවේ වැවිලි භෝග අතර දෙවන ස්ථානයේ සෙකන්ඩ් ප්ලේස් එක හම්බෙන්නේ රබර් වලට. පහතරට තෙත් කලාපේ තමයි මේ රබර් බහුල ලෙසම වගා කිරීම සිදු කරන දරුවනේ. විශේෂයෙන් මේකත් මතක තියාගන්න ඕනේ. වැවිලි භෝග අතර සෙකන්ඩ් ප්ලේස් එක හිමි වෙන්නේ රබර් වලට. පහතරට තෙත් කලාපේ තමයි බහුලවම වගා කරන්නේ. රබර් වගා කරලා තියෙන මුළු භූමි ප්‍රමාණය 1,32,000 හෙක්ටයාර. ඒ 2016 වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ නිකුත් මගින් සිදු කරන ලද ඇස්තමේන්තුව වලට අනුව. ඒ වගේම ශ්‍රී ලංකාවේ අතරමැදි කලාපයේ පොල් ත්‍රිකෝණය කොළඹ කුරුණෑගල හලාවත මෙන්න පොල් ත්‍රිකෝණයට අයත් ප්‍රධාන නගර. ලංකාවේ අතරමැදි කලාපයේ පොල් ත්‍රිකෝණයට අයත් වෙන්නේ කොහෙද? කොළඹ හලාවත සහ කුරුණෑගල. වගා කරනු ලබන බහුවාර්ෂික භෝගයක් වන පොල් වැවිලි භෝග අතරින් තෙවන ස්ථානය හිමි කරගන්න. පොල් ත්‍රිකෝණයට අයත් ප්‍රධාන නගර කොළඹ හලාවත කුරුණෑගල. බහුවාර්ෂික භෝගයක් ශ්‍රී ලංකාවේ අතරමැදි කලාපයේ වගා කරනු ලබන එනම් තුන්වන ස්ථානය හිමි කරගන්නේ තෙවන ස්ථානය හිමි කරගන්න වැවිලි භෝගයේ විදියට පොල් සඳහන් කරන්න පුළුවන්. ඒක පුද්ගල පොල් පරිභෝජනය ගත්තාම දරුවනේ ලංකාවේ වාර්ෂික ඒක පුද්ගල පොල් පරිභෝජනයට ගත්තාම වැඩිපුරම පරිභෝජනය සඳහා පොල් වැයවීමක් සිද්ධ වෙනවා භාවිතයට ගන්න නිසා දරුවනේ නිෂ්පාදන කටයුතු සඳහා භාවිතා වෙන්නේ ඊටම සුළු ප්‍රමාණයක්. ඒකත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. එහෙනම් ලංකාවේ අතරමැදි කලාපයේ පොල් ත්‍රිකෝණයේ කොළඹ හලාවත කුරුණෑගල වගා කරන බහුවාර්ෂික භෝගයක් වෙන්නේ පොල්. වැවිලි භෝග අතරින් මෙයාට හම්බෙන ප්ලේස් එක තමයි තුන්වෙනි ස්ථානයේ. තෙවනි ස්ථානයේ පොල් හිමි කරගන්නේ දරුවනේ. ඒ වගේම පොල් වගා කරන මුළු භූමි ප්‍රමාණය ගත්තාම මේ බලන්න 4,40,000ක් මේ 4,40,000ක් හෙක්ටයාර එකත් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ 2017 අස්තමේන්තුව වලට අනුව සඳහන් වෙන්නේ. මේ වැවිලි භෝග වලට අමතරව දරුවනේ ලංකාව තුළ වගා කරන අනෙකුත් අපනයන කෘෂි භෝග තියෙනවා ශ්‍රී ලංකාව තුළ. මේ ප්‍රධාන වැවිලි භෝග වලට අමතරව ලංකාව තුළ වගා කරනු ලබන අනෙකුත් අපනයන කෘෂි භෝග තියෙනවා. ඒ විශේෂයෙන්ම අපනයන කෘෂි භෝග සඳහන් කරන්න කිව්වොත් ශ්‍රී ලංකාව තුළ වගා කරනු ලබන අනෙකුත් අපනයන කෘෂි භෝගයට අතර හඳුන්වන්න පුළුවන් දරුවනේ. ගම්මිරිස්, කොකෝවා මේ බලන්න දරුවනේ. අපනයන භෝගය අතර ගම්මිරිස්, කුරුඳු, කරදමුංගු, කරාඹු නැටි, සාදික්කා, කෝපි, කොකෝවා, වැනිලා, බුලත්, සේර, පැංගිරි යන ආදී අපිට සඳහන් කරන්න පුළුවන් පුතේ. එහෙනම් ලංකාවේ ප්‍රධාන අපනයන කෘෂි භෝග සඳහන් කරන්න කිව්වොත් දරුවනේ මේ බලන්න ලංකාවේ ප්‍රධාන අපනයන කෘෂි භෝග වැවිලි භෝග වලට අමතරව දරුවනේ ශ්‍රී ලංකාවේ වගා කරනු ලබන ප්‍රධාන අපනයන කෘෂි භෝග මේ බලන්න. මේ අපනයන කෘෂි භෝග වලට අයත් වෙන දරුවනේ මේ බලන්න. අපනයන කෘෂි භෝග ගණයට ගම්මිරිස් ප්‍රධාන අපනයන කෘෂි භෝගයක්, කුරුඳු, කරදමුංගු ප්‍රධාන අපනයන කෘෂි භෝගයක් ශ්‍රී ලංකාවේ, කරාඹු නැටි ප්‍රධාන අපනයන කෘෂි භෝගයක්, සාදික්කා, කෝපි, කොකෝවා ප්‍රධාන අපනයන කෘෂි භෝග, වැනිලා එසන්ස් එකක් යවනවා දරුවනේ. එක්ස්පෝර්ට් කරනවා වැනිලා, බුලත්, සේර හා පැංගිරි අපිට හඳුන්වන්න පුළුවන් අපනයන කෘෂි භෝග ගණයට සඳහන් කරන්න පුළුවන්. බලන්න අපනයන කෘෂි භෝග ටික ලංකාවේ ප්‍රධාන අපනයන කෘෂි භෝග නම් කරන්න කිව්වොත් ඔබට නම් කරන්න පුළුවන් නේද දරුවනේ? එහෙනම් දැන් නම් කරමු. ගම්මිරිස්, කුරුඳු,
කොකෝවා කරාමුණේටි වසාවාසි අපිට සාදික්කනේ සාදික්ක ගන්න පුළුවන් දරුවනේ සාදික්ක කරදමුංග සඳහන් කරන්න පුළුවන්නේ වසාවාසි නෙවෙයි අපිට කරදමුංගු කරාමුණේටි කිව්වා සාදික්ක කෝපි කොකෝවා වැනිලා ඒ වගේම සේර බුලත් පැගිරි අනාදී අපිට සඳහන් කරන්න පුළුවන් මේකෙන් 3-4ක් ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන් ලේසියෙන්ම 3-4ක් මතක තියාගන්න පුළුවන් අපි යනවා ඉදිරියට වැවිලි භෝග ආශ්‍රිත නිෂ්පාදන සැකසීමටයි දරුවනේ යන්නේ අපි මේ වැවිලි භෝග ආශ්‍රිතව නිෂ්පාදන සැකස් කිරීම කතා කරන්නේ මුලින්ම අපි වැවිලි භෝග අතර තුන්වන ස්ථානයේ හිමි කරගත්ත බහුවාර්ෂික භෝගයක් විදිහට සලකන ලංකාවේ අතරමැද කලාපයේ පොල් ත්‍රිකෝණයට අයත් ප්‍රදේශ කොළඹ හලාවත කුරුණෑගල වල බහුලවම වැඩෙන දරුවනේ පොල් සම්බන්ධ ඒ ආශ්‍රිත නිෂ්පාදන ගණයි දරුවනේ අපි කතා කරන්න යන්නේ වැවිලි භෝග ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් කතා කරන්නේ ප්‍රධාන වශයෙන් පොල් ගත්තාම ඔබ දන්නවා පොල් ආශ්‍රිත නිෂ්පාදන පොල් ශාකයේ අපි දන්නවා පොල් මදේ ආශ්‍රිත නිෂ්පාදන තියෙනවා දරුවනේ පොල් මදේ ආශ්‍රිත නිෂ්පාදන තියෙනවා ඒ වගේම පොල් කටු ආශ්‍රිත නිෂ්පාදන ඒ වගේම පොල් ලෙල්ල ආශ්‍රිත නිෂ්පාදන තියෙන දරුවනේ ඉතින් ඒවා සම්බන්ධයෙන් අපි විශේෂයෙන් කතා කරන්න යන්නේ පොල් මදේ ආශ්‍රිත නිෂ්පාදන පොල් කටු ආශ්‍රිත නිෂ්පාදන හා පොල් ලෙල්ල ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධයෙන් අපි විශේෂයෙන් කතා කරනවා මේකෙදි මේ අපන විශේෂයෙන්ම වැවිලි භෝග ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධින දරුවනේ මෙතන සිට අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් බලන් දුවේ පුතේ වැවිලි භෝග ආශ්‍රිත නිෂ්පාදන සැකසීම සඳහා පොල් යොදාගන්නේ බහුවාර්ෂික භෝගයක් විදිහට පුතේ පොල් ලෝකේ රටවල් 86කට වඩා අධික ප්‍රමාණයක වගා කරනවා. සමස්ත ලෝක වාර්ෂික පොල් නිෂ්පාදනයේ පොල් ගෙඩි බිලියන 66ක් පැට එකක් ඉක්මවනවා දරුවනේ. පොල් ගෙඩි බිලියන 61ක් ඉක්මවනවා වාර්ෂික පොල් නිෂ්පාදනය. වර්තමානයේ විතර ඉන්දුනීසියාව, පිලිපීනය, ඉන්දියාව, බ්‍රසීලය තමයි දරුවනේ පොල් නිෂ්පාදනයේ ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකාවට පස්වන ස්ථානයේ හම්බෙන්නේ. ලංකාවට කලින් ඉන්නේ කවුද? 1 ඉන්දුනීසියාව, 2 පිලිපීනය, 3 ඉන්දියාව, 4 බ්‍රසීලය. පස්වෙනි ස්ථානයේ තමයි කවුද? ලංකාව ඉන්නේ. එහෙනම් ලංකාවේ වාර්ෂික පොල් නිෂ්පාදනය කොච්චරද? පොල් ගෙඩි මිලියන 2500ක් 3000ක් පමණ වෙනවා. ලංකාවේ වාර්ෂික පොල් නිෂ්පාදනය අස්තමේන්තු කරලා තියෙන විදිහට කොච්චරද දරුවනේ? ශ්‍රී ලංකාවේ වාර්ෂික පොල් නිෂ්පාදනයේ පොල් ගෙඩි මිලියන 2500 ඉඳන් 3000ක් පමණ වෙනවා. පොල් ගෙඩි මිලියන හොඳයි. මේ බලන්න පොල් ආශ්‍රිත නිෂ්පාදන. පොල් ආශ්‍රිත නිෂ්පාදන විදිහට ගත්තාම මේ පේනවා දරුවනේ. කොප්පරා සඳහා මේ බලන්න පොල් මද වේලීම සිද්ධ කරනවා පොල් ආශ්‍රිත නිෂ්පාදන. කොප්පරා නේද දරුවනේ කොප්පරා. මේ බලන්න පොල් තෙල් සුපිරිසිදු පොල් තෙල් තියෙනවා නේද දරුවනේ සුදු පොල් තෙල් කියනවා අපි virgin coconut oil කියනවා නේද දරුවනේ සුදු පොල් තෙල් කියනවා desiccated coconut දිසිදි පොල් මේ බලන්න දිසිදි පොල් desiccated coconut තියෙනවා මේ බලන්න දිසිදි පොල් පොල් ආශ්‍රිත නිෂ්පාදනය මේ බලන්න පොල් වතුර තියෙනවා දරුවනේ පොල් කිරි මේ බලන්න පොල් කිරි තියෙනවා පොල් ආශ්‍රිත පොල් මදේ ආශ්‍රිත මේ බලන්න මේ පොල් මදේ ආශ්‍රිත මේ ගාගත්ත පොල් වලින් මේ පොල් කිරි තියෙනවා දරුවනේ ඒ වගේම පිටි කෙල පොල් කිරි තියෙනවා. පොල් කිරි පවුඩර් විදිහට තියෙනවා. ඒවා වතුරේ දී කරලා අපිට අවශ්‍ය ප්‍රමාණයට දී කරලා අපිට ගන්න පුළුවන් අවශ්‍ය කටයුතු සඳහා ව්‍යංජන සකස් කරන්න. මේ පොල් කිරි තියෙනවා දරුවනේ. පොල් කිරි විදිහටත් ඒ වගේම පොල් කිරි විදිහටත් දියර පොල් කිරි විදිහටත් පිටි කල පොල් කිරි විදිහටත් අපිට මේ පොල් කිරි පවුඩර් විදිහටත් දරුවනේ වෙළඳ පොලේ ගන්න පුළුවන් මේ පොල් මදේ ආශ්‍රිත නිෂ්පාදන විදිහට. ඊළඟට බලන්නකො මේ පොල් කටු ආශ්‍රිත නිෂ්පාදන මොනවද? පොල් කටු අඟුරු. පොල් කටු ආශ්‍රිත නිෂ්පාදනය. බලන්නකො පොල් කටු අඟුරු. ඒ වගේම පොල් වතුර ආශ්‍රිත නිෂ්පාදන බලන්න විනාකිරි නිෂ්පාදනය කරලා තියෙනවද? විනාකිරි. විංජ. මේ බලන්න. ඒ වගේම පොල් ලෙල් ආශ්‍රිත නිෂ්පාදන මේ කොහු මගින් මේ බලන්න දරුවනේ කොහුබත් මේ බලන්න කොහු ආශ්‍රිත නිෂ්පාදන තියෙනවා කොහුබත් යොදා ගන්නවා විශේෂයෙන් මේ නිර්පාංශු වගා ක්‍රම වලදී වගා මාධ්‍ය විදියට යොදා ගන්නවා දරුවනේ වගා බඳුන් සකස් කරලා තියෙනවා මේ බ්‍රෂ් සකස් කරලා තියෙනවා මේ බලන්න බුරුසු පොල් ලෙලිය ආශ්‍රිත නිෂ්පාදන පොල් ලෙල්ල ආශ්‍රිත නිෂ්පාදන විදිහට කොහු කේන්දි කොහුබත් ආශ්‍රිත නිෂ්පාදන මේ බලන්න ඉරටු මගින් ඉදාල් මේ කොසු නිර්මාණය කියලා තියෙන පොල් කොසු මගින්
මේ බලන්න පොල් වතුර පොල් මදේ ආශ්‍රිත මේ මන්නේ පොල් වතුර තියෙනවා දරුවනේ. පොල් කටු ආශ්‍රිත නිෂ්පාදන විදිහට මේ අඟුරු පොල් කටු අඟුරු සක්‍රිය කළ කාබන් සඳහා නිෂ්පාදනය සඳහා අපි යොදා ගන්නවා. පොල් කටු අඟුරු පොල් කටු ආශ්‍රිත නිෂ්පාදන විදිහට. මෙන්න පොල් ආශ්‍රිත නිෂ්පාදන වර්ගීකරණය කරලා තිනවා පොල් මදේ ආශ්‍රිත පොල් කටු ආශ්‍රිත පොල් එල් ආශ්‍රිත පොල් වතුර ආශ්‍රිත නිෂ්පාදන විදිහට. බලන්න දරුවනේ මේ chart එකට ගිහිල්ලා බලමු අපි. සම්පූර්ණයෙන්ම සමස්ත පොල් ආශ්‍රිත නිෂ්පාදන මේ තුල වර්ගීකරණය කරලා තිනවා දරුවනේ. බලන්න ඔබට මේ දේවල් පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් ආකාරයට මේ chart එකේ සඳහන් කරලා තිනවා මේ බලන්න. පොල් ආශ්‍රිත නිෂ්පාදන. පොල් ආශ්‍රිත නිෂ්පාදන යටතේ මුලින්ම පොල් මදේ ආශ්‍රිත නිෂ්පාදන මොනවද කියලා බලන්න. දිසිදි පොල්, desiccated coconut කියන එක දිසිදි පොල්, කොප්පරා, පොල් තෙල්, පොල් කිරි හා පිටි. අපි දැක්ක ඒවා. මෙන්න පොල් මදේ ආශ්‍රිත නිෂ්පාදන. දිසිදි පොල්, කොප්පරා, පොල් තෙල්, පොල් කිරි හා පිටි. පොල් කිරි හා පිටි. ඒ වගේම පොල් කටු ආශ්‍රිත නිෂ්පාදන දරුවනේ පොල් කටු අඟුරු සහ සක්‍රීය කාබන්. පොල් කටු ආශ්‍රිත නිෂ්පාදන තමයි පොල් කටු අඟුරු හා සක්‍රීය කාබන් දරුවනේ. ඒ වගේම පොල් එල් ආශ්‍රිත නිෂ්පාදන මොනවද දරුවනේ? පොල් එල් ආශ්‍රිත මොනවද? කොහු, කෙදි ආශ්‍රිත නිෂ්පාදන තියෙනවා දරුවනේ. කොහුබත් ආශ්‍රිත නිෂ්පාදන තියෙනවා. ඊට පස්සේ පොල් වතුර ආශ්‍රිත නිෂ්පාදන ගැන කතා කරන්න තියෙනවා දරුවනේ අපිට. කවුද පොල් වතුර ආශ්‍රිත නිෂ්පාදන? මේ බලන්න. විනාකිරි බෝතල් කළ පොල් වතුර බීම තියෙනවා. පොල් වතුර වයින් නිෂ්පාදනය කරලා තියෙනවා. එහෙනම් පොල් වතුර ආශ්‍රිත නිෂ්පාදන මොනවද දරුවනේ? බලන්න පොල් වතුර ආශ්‍රිත නිෂ්පාදන, විනාකිරි බෝතල් කළ පොල් වතුර පානයක් විදිහට තියෙනවා දරුවනේ. ඒ වගේම පොල් වතුර වලින් වයින් නිෂ්පාදනය කරලා තියෙනවා. ඒක විශේෂයෙන්ම අපිට සඳහන් කරන්න පුළුවන්. එහෙනම් බලන්න පොල් වතුර ආශ්‍රිත නිෂ්පාදනයට විනාකිරි බෝතල් කළ පොල් වතුර බීම සහ පොල් වතුර වයින් නිෂ්පාදනය කරලා තියෙනවා දරුවනේ. ඒක විශේෂයෙන්ම සඳහන් කරන්න පුළුවන්. හොඳයි දරුවනේ, එහෙනම් අපි බලමු මේ සුවිශේෂිත නිෂ්පාදන මොනවද කියලා දරුවනේ. මේ ප්‍රධාන වැවිලි භෝගයක් විදිහට සලකන පොල් ආශ්‍රිත නිෂ්පාදනය දරුවනේ අපි කතා කරමින් යන්නේ. ඒ අර්ථයේ මේ පොල් මදේ ආශ්‍රිත ප්‍රධානතම නිෂ්පාදනයක් විදිහට දිසිදි පොල් හඳුන්වන්න පුළුවන් පුතේ. desiccated coconut හඳුන්වන්න පුළුවන් දරුවනේ. මේ අපි දිසිදි පොල් කියලා දරුවනේ අපි කතා කරනවා. උසස් තත්ත්වයේ ප්‍රමිති භාවිතා කරගෙන දරුවනේ මේ පොල් ගෙඩියේ නැත්තම් පොල් මදේ තියෙන කුරුට්ට ප්‍රවේශමින් ඉවත් කරලා දරුවනේ මේ සිදු කරලා තියෙන සුවිශේෂිත නිෂ්පාදනයක් විදිහට අපිට දිසිදි පොල් හඳුන්වන්න පුළුවන්. බලන්න දුවේ පුතේ, එහෙනම් දිසිදි පොල් කියන්නේ උසස් මට්ටමේ ප්‍රමිති පවත්වා ගනිමින් පොල් ගෙඩියේ කුරුට්ට ප්‍රවේශමෙන් ඉවත් කිරීමෙන් පස්සේ මේක කැබලි කරලා දරුවනේ ඊට පස්සේ මනාව වියලන ලද පිරිසුදු ආහාර ද්‍රව්‍යයක් තමයි දරුවනේ මේ දිසිදි පොල් කියලා කියන්නේ. ඉතින් විශේෂයෙන්ම දිසිදි පොල් ගත්තාම පැහැයෙන් පොල් මදේ පැහැයට සමාන මදක් පැණි රස සහිත ආහාර ද්‍රව්‍යයක් විදිහට දරුවනේ ප්‍රණීත රසයක් තියෙන ආහාර ද්‍රව්‍යයක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. මේ බලන්න. පැහැයෙන් පොල් මදේ සුදට සමාන වන අතර කිරි රස සමග මදක් පැණි රස මුසු ප්‍රණීත ආහාරයක් විදිහට දරුවනේ අපිට මේ දිසිදි පොල් හඳුන්වන්න පුළුවන්. desiccated coconut. ඉතින් අපි මෙතන සිට ඉදිරියට බලාපොරොත්තු වෙනවා මේ desiccated coconut නිෂ්පාදනය සිදු කරන ආකාරයේ පියවර දරුවනේ විභාගෙදී අහනවා. ඉතින් ඒක අපි මෙතනදී මුලින්ම හැඳින්වීම ඉඳලම වැඩි හරියට කරගෙන යමු. එහෙනම් බලන්න දුවේ පුතේ, උසස් තත්ත්වයේ ප්‍රමිති භාවිතා කරමින් මේ බලන්න. උසස් තත්ත්වයේ ප්‍රමිති භාවිතා කරමින් පොල් ගෙඩියේ කුරුට්ට ප්‍රවේශමින් ඉවත් කරනවා දරුවනේ. මේ බලන්න. එහෙනම් දිසිදි පොල් යනු උසස් මට්ටමේ ප්‍රමිති පවත්වා ගනිමින් පොල් ගෙඩියේ කුරුට්ට ප්‍රවේශමින් ඉවත් කිරීමෙන් පසු කුරුට්ට ප්‍රවේශමින් ඉවත් කරලා ඊළඟට කැබලි කරලා මනාව වියලන ලද පිරිසුදු ආහාර ද්‍රව්‍යයක් දරුවනේ දිසිදි පොල් කියලා කියන්නේ. මෙන්න මේ අර්ථ දැක්වීමටයි දුවේ පුතේ විභාගෙදී ලකුණු හම්බෙන්නේ. දිසිදි පොල් අර්ථ දක්වන්න ඕනේ.
කොහොමද බලන්න කරුණු කීයක් විතර විශේෂ කරුණු අන්තර්ගත වෙලා තියෙනවද කියලා පොයින්. උසස් මට්ටමේ ප්‍රමිති පවත්වා ගනිමින් කියපුවාම 1යි. පොල් ගෙඩියේ කුරුට්ට ප්‍රවේශමින් ඉවත් කිරීමෙන් 2යි. කැබලි කරලා 3යි. මනාව වියන ලද 4යි. පිරිසුදු ආහාර ද්‍රව්‍යයක් 5යි. මෙන්න මේ ආකාරයට දරුවනේ සඳහන් වෙන්න ඕනේ. එහෙනම් ප්‍රමාණවත් ඒ ආකාරයට මේ හැඳින්වීම සිදු කරගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම පැහැයෙන් පොල් මදේ සුදට සමාන වන අතර කිරි රසයේ මුසු උණු නේද? කිරි රසය සමග මුසු උණු මදක් පැණි රසය මුසු උණු ප්‍රණීත ආහාරයක් තමයි දිසිදි පොල් කියලා කියන්නේ. එහෙනම් යාගේ ලක්ෂණ ටිකක් කියපුවාම රසය ගැන පොඩ්ඩක් සඳහන් කරොත් මේ බලන්නකෝ. පාට පැහැය ගැන සඳහන් කරොත් බලන්න. ඒවා පැහැයෙන් පොල් මදේ සුදට සමාන වන අතර මේ දිසිදි පොල් පැහැයෙන් පොල් මදේ සුදට සමානයි. ඒ වගේම රස එහෙනම් කිරි රස සමග මදක් පැණි රස මුසු උණු ප්‍රණීත රසක් තියෙන. පැහැයෙන් පොල් මදේ සුදට සමානයි. කිරි රසත් එක්ක පැණි රස මුසු උණු ප්‍රණීත රසයක් සහිත ද්‍රව්‍යයක් ආහාර ද්‍රව්‍යයක්. පැහැයෙන් පොල් මදේ සුදට සමාන අතර කිරි රසය සමග මදක් පැණි රස මුසු වූ ප්‍රණීත රසයක් තියෙන දරුවනේ දිසිදි පොල් සඳහා. එහෙනම් ආය අමතක වෙන්නේ. හොඳයි ඉදිරියට යමු. ලංකාවේ මේ දිසිදි පොල් කර්මාන්තය ගත්තාම දීර්ඝ කාලයක් තිස්සේ පැවතෙන කර්මාන්තයක් දරුවනේ. මේවායින් නිපදවන දිසිදි පොල් විවිධ නිෂ්පාදන සඳහා බහුල යොදා ගන්නවා දරුවනේ. මේ වුණට මෙරට දිසිදි පොල් කර්මාන්ත ශාලා 70කට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙනවා. මේවා ඉතා උසස් තත්ත්වයේ දිසිදි පොල් නිෂ්පාදනය කරනවා. විශේෂයෙන්ම ලංකාවේ වයිඹ පළාත කේන්ද්‍ර කරගෙන නේද දරුවනේ මේ නිෂ්පාදන බහුලවම සිදුවනවා. පන්නල නේද දරුවනේ කුරුණෑගල කුලියාපිටිය පන්නල මේ වයිඹ පළාත කුලියාපිටියනේ වයිඹ පළාත කේන්ද්‍ර කරගෙන ප්‍රධාන වශයෙන් මේ කර්මාන්ත ශාලා තියෙනවා. මොකද මේ ප්‍රදේශවල පොල් පහසුවෙන් මේ පොල් වතු තියෙනවා දරුවනේ. පොල් මේ වගේ ප්‍රධාන අමුද්‍රව්‍ය වෙන පොල් සපයා ගැනීමට පහසුයි මේ ප්‍රදේශවල. ඒ නිසා තමයි මේ ප්‍රදේශවල මේ කර්මාන්ත ශාලා පිහිටලා තියෙන්නේ. එහෙනම් බලන්න දරුවනේ ශ්‍රී ලංකාවේ දිසිදි පොල් කර්මාන්තයේ දීර්ඝ කාලයක් තිස්සේ ඉඳන් පැවතෙන්නේ. අවුරුදු 100කට පමණ පැරණි ඉතිහාසයක් තියෙනවා. මේවායින් නිපදවන දිසිදි පොල් විවිධ නිෂ්පාදන සඳහා බහුලවම යොදා ගන්නවා දරුවනේ. මේ වෙනකොට ලංකාවේ දිසිදි පොල් කර්මාන්ත ශාලා 70කට වඩා වැඩි සංඛ්‍යාවක් තියෙනවා. මේවා තුළ ඉතාම උසස් තත්ත්වයේ ඩෙසිකේටඩ් කොකනට් එහෙම නැත්නම් දිසිදි පොල් නිෂ්පාදනය සිදු වෙනවා දරුවනේ. හොඳයි. මෙන්න දිසිදි පොල් නිෂ්පාදනයේ පියවර ක්‍රියාවලියටයි දරුවනේ යන්නේ. මෙන්න සීසනින් පොල් ගෙඩි පදම් කිරීම සිදු කරන ආකාරය බලන්නකෝ. මේ බලන්න මේ සීසන් කරන පැසුණු පොල් දරුවනේ මේ. පැසුණු පොල් තෝරලා සෙන්ටිමීටර 60ත් 90ත් අතර උසකට ගොඩ ගහලා සෙන්ටිමීටර 60ත් 90ක් කියන්නේ අඩි වලින් කීයද දරුවනේ? සෙන්ටිමීටර 30ක් නේ අඩියක් කියන්නේ. එහෙනම් අඩි කීයක්ද? අඩි 2ක් 3ක් පමණනේ. අඩි 2යි කියන්නේ සෙන්ටිමීටර. දැන් ඕගොල්ලෝ ගාව තියෙන අඩි කෝදුව අපි දන්නේ ඒකේ අඩි කෝදී දිග සෙන්ටිමීටර 30යිනේ. පොඩි පර්ස් එකේ දාගෙන ඉන්න අඩි භාගේ සෙන්ටිමීටර 15යි. ඉතින් එහෙනම් අඩියක් කියන්නේ සෙන්ටිමීටර 30ක්නේ. එහෙනම් අඩි 60ක් සෙන්ටිමීටර 60ක් සෙන්ටිමීටර 90ක් විතර කියන්නේ අඩි 2ක් 3ක් පමණ උසට මේ හොඳින් පැසුණු පොල් ගොඩ ගහනවා දරුවනේ. මේ බලන්න. හොඳට පැහිලා තියෙන පොල් තියෙන මේ දින් පැසුණු පොල් මේ බලන්නකෝ ගොඩ ගහලා තියෙනවා අඩි 2 3ක් පමණ උසට ගොඩ ගහලා දරුවනේ පදම් වීම පිණිස මේ පොල් සති 3ක් 6ක් පමණ දරුවනේ පොල් අතු වලින් වහලා මෙතන පොල් අතු වලින් වහලා තියෙනවා පේනලා නැහැ. පොල් අතු වලින් වහලා තැබීම සිදු කරනවා. පදම් වෙන්න සීසනින්. ඩෙසිකේටඩ් පොල් නිෂ්පාදනයේ පළවෙනි පියවර. දිසිදි පොල් නිෂ්පාදනයේ පළවෙනි පියවර තමයි දරුවනේ පොල් පදම් කිරීම. තාමත්ම හොඳින් පැසුණු පොල් මේ සඳහා ගන්න දරුවනේ. හොඳින් පැසුණු පොල් තෝරලා අරගෙන මේ පොල් මොකද කරන්නේ ගොඩ ගහලා තියෙනවා. ඒ කියන්නේ අඩි 2 3ක් පමණ උසට ගොඩ ගහලා පොල් අතු වලින් වහලා සති 2 3ක් පමණ කාලයක් තියෙනවා දරුවනේ පදම් වීම සඳහා සීසනින් වෙන්නේ. එහෙනම් පළවෙනි පියවර තමයි දිසිදි පොල් නිෂ්පාදනයේ පොල් පදම් කිරීම.
දිසිදි පොල් නිෂ්පාදනයේ ඊට පස්සේ දිසිදි පොල් නිෂ්පාදනයේ පියවර අපිට අමතක වෙන්නේ නැහැ. ඊට පස්සේ දිසිදි පොල් නිෂ්පාදනයේ පියවර අපිට අමතක වෙන්නේ නැති විදිහට කියලා දෙන්න යන්නේ. අමතක වෙන්නේ නැති විදිහට පළවෙනි පියවර කියලා දීලා තියෙන්නේ. පළවෙනි පියවර තමයි එහෙනම් කවුද දරුවනේ? පොල් පදම් කිරීම. desiccated coconut. දිසිදි පොල් නිෂ්පාදනයේ පියවර අංක 1 විදිහට අපිට සඳහන් කරන්න පුළුවන් දරුවනේ. පළවෙනි පියවර තමයි පොල් ගෙඩි පදම් කිරීම සීසනින් කියලා කියනවා. මේකෙදි මොකද්ද අපි කරන්නේ? මේ බලන්න. පැසුණු පොල් ගෙඩි තෝරගන්නවා දරුවනේ. ඒවා සෙන්ටිමීටර 60ක් 90ක් පමණ උසට ගොඩ ගහලා තියෙන. මේ බලන්නකෝ. මේ බලන්නකෝ ගොඩ ගහලා තියෙනවා. මේ බලන්න. මේ පොල් ගොඩ ගහලා තියෙන හැටි බලන්නකෝ මේ. හැටත් 90ත් cm පමණ උසට සෙන්ටිමීටර් 60ත් 90ත් cm පමණ උසට ගොඩ ගහලා තියෙන්නේ මේ තියෙන්නේ බලන්නකො හොඳින් පැසුණු පොල්නේ මොනවද මේ හොඳින් පැසුණු පොල් ඕන දැක්ක කෙනෙකුට පේන හොද්දට පැහිලා තියෙන පොල් කියලා හොඳින් පැසුණු පොල් ගොඩ ගහලා තියෙනවා කොච්චරද දරුවනේ සෙන්ටිමීටර් 60ත් 90ත් පමණ උසකට ගොඩ ගහලා සති දෙක තුනක් පමණ මේවා පොල්ලතු වලින් වහලා තියෙනවා සීසනින් වෙන්න පදම් වෙන්න එහෙනම් පැසුණු පොල් ගෙඩි තෝරලා ඒවා සෙන්ටිමීටර 60ත් 90ත් පමණ උසකට දරුවනේ ගොඩ ගහලා සති දෙක තුනක කමන කාලයක් පොල්ලතු වලින් වහලා තියෙනවා. ගොඩ ගසා පදම් වීම පිණිස සති දරුවනේ මෙතන සමා වෙන්න කාලේ පොඩි වෙනසක් තියෙනවා. සති 3ත් 6ක් පමණ අතර කාලයක්. ඒක මතක තියාගන්න කාලේ සති 3ත් 6ක් පමණ අතර කාලයක්. මාස එකමාරක් විතරනේ. සති 6ක් කියනකොට එතකොට මාස සති 4යිනේ මාසෙකට. තව සති දෙකක් වැඩිපුර ගිහිල්ලා තියෙනවා. සති 3ත් මාසයත් මාස එකමාරත් අතර කාලයක් මේ විදිහට සීසනින් වෙන්න තියලා තියෙනවා. ඒක විශේෂයෙන් මතක් කරගන්න ඕනේ මේ සති 3ත් 6ත් අතර කාලයක්. පදම් වීම සති 3ත් 6ත් පමණ කාලයක් දරුවනේ පොල්ලතු වලින් වහලා තැබීම සිද්ධ කරනවා. මෙන්න සීසනින් පළවෙනි පියවර දිසිදි පොල් නිෂ්පාදනය. පියවර අංක 2 මේ විදියට පදම් කළගත් පොල් ලෙලි ගැසීම සිදු කරගන්න ඕනේ දරුවනේ. අතින් හෝ පොල් ලෙලි ගැසීමේ යන්ත්‍රයක් භාවිතා කරලා පොල් ලෙලි ගසා ගැනීම සිදු කරගන්න ඕනේ. මෙන්න පියවර අංක 2. දිසිදි පොල් නිෂ්පාදනයේ පියවර අංක 2 දරුවනේ මේ බලන්න ඩීහස්කින් මේ පොල් එල්ල ඉවත් කිරීම. මේ බලන්න. උලක් භාවිතා කරනවා. එහෙම නැත්නම් ලෙලි ඉවත් කිරීමේ යන්ත්‍රයක් භාවිතා කරලා පොල් එල්ල ඉවත් කරන අවස්ථාවක් මේ බලන්නකෝ. මේ වැඩ කරන පුද්ගලයෙක් පොල් එල්ල ඉවත් කරනවා මේ බලන්න. පොල් ලෙලි ගැසීම සිදු කරනවා දරුවනේ. දෙවන පියවර පොල් ලෙලි ගැසීම. මේකෙදි මේ පදම් කරගත්ත පොල් ගෙඩි දරුවනේ පොල් උලකින් හෝ පොල් ලෙලි ඉවත් කරන යන්ත්‍රයක ආධාරයෙන් පුතේ පොල් ලෙලි ගසලා පොල් එල්ල ඉවත් කිරීම සිදු කරනවා. පදම් කරගත්ත පොල් ගෙඩි පොල් උලකින් හෝ පොල් ලෙලි ඉවත් කරන යන්ත්‍රයක් ආධාරයෙන් ලෙලි ගහලා පොල් එල්ල ඉවත් කර ගැනීම සිදු කරනවා. මේ බලන්න ලෙලි ඉවත් කරලා තියෙන පොල් මේ ඉවත් කරනද ලෙලි මේ බලන්න. පොල් ලෙලි ගහනවා පොල් උලකින් මේ තියෙන පොල් උලක් භාවිතා කරලා පොල් ලෙලි ගහන අවස්ථාවක්. මෙතන තියෙන පොල් ලෙලි ඉවත් කරන යන්ත්‍රයක් භාවිතයෙන් පොල් ලෙලි ඉවත් කිරීම සිදු කරන ආකාරයක් දරුවනේ. එහෙනම් දෙවනි පියවර තමයි මේ විදිහට පදම් කරගත්ත පොල් ගෙඩි වල පොල් ලෙලි ඉවත් කර ගැනීම. පොල් ලෙල්ල ඉවත් කර ගැනීමයි දරුවනේ අපි දෙවන පියවර විදිහට සඳහන් කරන්නේ. අපි යනවා පියවර අංක 3ට. තුන්වෙනි පියවර තමයි දරුවනේ ලෙල්ල ඉවත් කරගත්ත පොල් ගෙඩියේ කටුව ඉවත් කරගන්න අවශ්‍යයි. තුන්වෙනි පියවර යටතේ මේ පොල් කටුව ඉවත් කිරීම. මේ බලන්න. තුන්වෙනි පියවර තමයි දරුවනේ පොල් කටුව ඉවත් කිරීම. බලන්න මේක. මේ බලන්න මේ පුද්ගලයන් විසින් මේ කර්මාන්තයේ නිදිලා ඉන්න පුද්ගලයන් මේ බලන්න මේ කණ්ඩායමක් විසින් මේ උපකරණයක් භාවිතා කරලා මේ බලන්න. පුහුණු කම්කරුවන් විසින් විශේෂිත උපකරණයක් භාවිතා කරලා මේ බලන්න ඒගොල්ලෝ මේ පොල් කටුව ඉවත් කරනවා. මේ බලන්න කටුව ඉවත් කරන ලද පොල් මේ තැන්වල මේ බලන්න එක්රැස් කරලා තියෙන ආකාරය බලන්න. මේ කර්මාන්තයේ නිරත වෙලා ඉන්න පුද්ගලයන් විසින්
මේක නිකං අපිට ආවට ගියාට හැමෝටම කරන්න පුළුවන් විදක් දෙයක් නෙවෙයි. ප්‍රවේශමෙන් පොල් කටුව ඉවත් කරගන්න ඕනේ පුහුණුවලත් කෙනෙක්. විශේෂිත උපකරණයක් භාවිතා කළා ප්‍රවේශමෙන් මේ පොල් කටුව ඉවත් කරගන්න ඕනේ. මේ බලන්න මේ පොල් කටුව එකපාරට ඉවත් කරන්න තෝ මේ බලන්න ප්‍රවේශමෙන් මේ ඉවත් කරන ලද කටු මේ බිම වැටිලා තියෙනවා මේ ඉවත් කරන ලද මේ බලන්න පොල් කටුව ප්‍රවේශමෙන් ඉවත් කරන උපකරණයක් අතැතිව ඉන්න මේ පළපුරුදු පුද්ගලයෙක් බලන්න පෙන්눔 කරලා තියෙන දරුවනේ මෙතන. එහෙනම් මතක තියාගන්න පුහුණු කම්කරුවන් ලවා විශේෂිත උපකරණයක් ආධාරයෙන් තමයි දරුවනේ මේ සමාවෙන් දරුවනේ මේ පොල් කටුවේ ලෙල්ල ඉවත් කරපු පොල් ගෙඩියේ කටුවයි මේ ඉවත් කරන්නේ. පොල් කටුව ඉවත් කිරීම තමයි පියවර අංක 3. පොල් කටුව ඉවත් කිරීමේදී තමයි පුහුණුවලත් කම්කරුවන් විසින් මේ පුහුණුවලත් කම්කරුවෙක් මේ බලන්න විශේෂිත උපකරණයක් අතේ තියාගෙන ප්‍රවේශමෙන් මේ පොල් ගෙඩිය වල කටුව මේ තියෙන පොල් ගෙඩිය වල කටුව ඉවත් කරලා මේ ඉවත් කරන ලද කටු කැබලි තමයි දරුවනේ මේ තියෙන්නේ පොල් කටුව ඉවත් කරන ලද පොල් ගෙඩිය. එහෙනම් පුහුණු කම්කරුවන් ලවා විශේෂිත උපකරණයක් ආධාරයෙන් දරුවනේ මොකද කරන්නේ පොල් මදයට හානි නොවන ලෙස පොල් කටුව කුඩා කැබලි වලට කඩලා තමයි දරුවනේ ඉවත් කරගන්න ඕනේ. එහෙනම් මොකක් කොහමද පොල් මදයට හානි නොවන විදිහට පොල් කටුව කුඩා කැබලි වලට කඩලා තමයි ඉවත් කරගන්නේ. මේ තියෙන පොල් කටුව කුඩා කැබලි වලට කඩලා ඉවත් කරගෙන තියෙනවා මේ තියෙන පොල් කටු කැබලි කුඩා. එහෙනම් මතක තියාගන්න ඒ වගේම සුවිශේෂිත කාරණයක් තියෙනවා දරුවනේ පළපුරුදු කම්කරුවෙකුට දරුවනේ මේ බලන්න පළපුරුදු කම්කරුවෙකුට පැයකට ගෙඩි 150 300ක් අතර ප්‍රමාණයක කටු ඉවත් කරන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න. පළපුරුදු කම්කරුවෙකුට පැයකට මේ කටුව ඉවත් කරන්න පුළුවන් කොච්චර පොල් ගෙඩි ප්‍රමාණයකද? පොල් ගෙඩි 150ත් 300ත් අතර ප්‍රමාණයක කටු ඉවත් කරන්න පුළුවන් පළපුරුදු කම්කරුවෙකුට. එහෙනම් දරුවනේ පියවර අංක 3 පොල් කටුව ඉවත් කිරීම මේ ක්‍රියාවලිය සිදු කරන්න ඕනේ පළපුරුදු කම්කරුවන් විසින් දරුවනේ විශේෂිත උපකරණයක් භාවිතා කරලා මේ පොල් ගෙඩියේ කටුව කුඩා කොටස් වලට කඩලා දරුවනේ කඩලා ඉවත් කරන්න ඕනේ කොහොමද පොල් මදයට හානි නොවන ආකාරයට. එහෙනම් පළපුරුදු කම්කරුවෙකුට දරුවනේ පැයකට පුළුවන් පොල් ගෙඩි 150ක 300ක අතර ප්‍රමාණයක මේ කටුව ඉවත් කර ගැනීම සිදු කරන්න පුළුවන්. එහෙනම් මෙන්න පියවර අංක 3 පොල් කටුව ඉවත් කිරීම. මේ පොල් කටුව ඉවත් කරන ආකාරයේ දරුවනේ පෙන්눔 කරලා තියෙනවා. පියවර අංක 4 පොල් කුරුට්ට ඉවත් කිරීම. දැන් කටුව ඉවත් කරන ලද පොල් ගෙඩියේ මදයට හානි නොවන විදියට ප්‍රවේශමෙන් කටුව කැබලි වලට කඩලා ඉවත් කරානේ විශේෂිත උපකරණයක් භාවිතා කළා. ඊට පස්සේ තියෙන කටුව ඉවත් කරන ලද මේ පොල් මදය තියෙන්නේ රවුන්ඩ් ගෙඩියක් විදියට පොල් මදය තියෙන්නේ. දැන් පියවර අංක 4 දී මේ පොල් ගෙඩියේ පොල් මදේ වටේට තියෙනවානේ දුඹුරු පැහැත කුරුට්ටක්. මේ දුඹුරු පැහැති කුරුට්ට ඉවත් කර ගැනීම අවශ්‍ය වෙනවා දරුවනේ. එහෙනම් පියවර අංක 4 වෙන්නේ පොල් කුරුට්ට ඉවත් කිරීම. පෙයාරින් එක මේ පියවර අංක 4 වෙන්නේ පොල් කුරුට්ට ඉවත් කිරීම. මේ බලන්න මේ පොල් කුරුට්ට ඉවත් කරනවා. ඒ කියන්නේ පොල් මදේ වටා තියෙන පොල් කුරුට්ට මේ දුඹුරු පාට ආවරණයේ දරුවනේ විශේෂිත පිහියක් ආධාරයෙන් කුරුටු ගෑමයි මේකෙදි සිද්ධ වෙන්නේ දරුවනේ. ඒ වගේම මේකෙදි තේරීමක් සිදු කරන අතර ප්‍රරෝහණය වූ හෝ හානි වූ පොල් මද ඉවත් කරන්න ඕනේ. පැලපිහි කියලා කියන්නේ ප්‍රරෝහණය වෙලා තියෙන පොල් මද වගේම හානි වෙලා තියෙන පොල් මද ඉවත් කිරීමක් සිදු කරන්න ඕනේ. විශේෂයෙන් ඒක මතක තියාගන්න. එහෙනම් පියවර අංක 4 දී සිදු කරන්නේ පොල් කුරුට්ට ඉවත් කිරීමයි දරුවනේ. මොකද්ද පියවර අංක 4 දී සිදු කරන්නේ දරුවනේ? පොල් කුරුට්ට ඉවත් කිරීම. එහෙනම් කුරුට්ට ඉවත් කිරීමේදී මේ බලන්න මේ පුද්ගලයෙක් විසින් මේ පොල් කුරුට්ට ඉවත් කරනවා මේ පොල් මදේ වටා තියෙන දුඹුරු පැහැති ආවරණේ විශේෂිත පිහියක් ආධාරයෙන් මේ බලන්න මේ තියෙන දුඹුරු පැහැති ආවරණේ මෙතන මේ පැහැදිලිවම දුඹුරු පැහැති ආවරණේ පෙන්눔 කරලා තියෙනවා. මේ බලන්න ඒ දුඹුරු පැහැති ආවරණයේ විශේෂිත පිහියක් ආධාරයෙන් පුද්ගලයෙකු විසින් රැහැලා ඉවත් කරන ආකාරයේ දරුවනේ. එහෙනම් මතක තියාගන්න පොල් මදේ වටා තියෙන පොල් කුරුට්ට මේ දුඹුරු ආවරණයේ දරුවනේ විශේෂිත පිහියක් ආධාරයෙන් කුරුටු ගෑමයි මේකෙදි සිද්ධ වෙන්නේ.
මේකෙදි තේරීමක් සිදු කරනවා දරුවනේ ප්‍රරෝහණය වෙච්ච එහෙම නැත්නම් හානි වූ පොල් මද ඉවත් කරනවා. ප්‍රරෝහණය වෙච්ච පොල් මද කියන්නේ පැලපිහි හැදිලා තියෙනවා සහ හානි වෙලා තියෙන පොල් මද ඉවත් කිරීම සිදු කරන්න ඕනේ. මේ බලන්න පැලපිහි ඉවත් කරලා තියෙනවා මේ. පැලපිහි ඉවත් කරලා තියෙනවා මේ. හානි වෙච්ච පොල් මදත් අයින් කරලා තියෙනවා. එහෙනම් ඒකත් විශේෂයෙන්ම මෙතනදී සඳහන් කරන්න ඕනේ පියවර අංක 4. මෙන්න බලන්න පියවර අංක 5දී මේ බලන්න cutting and washing මේ බලන්න කපලා සොයදීම සිදු කරනවා දරුවනි. ඊටාම පිරිසුදු තත්ත්වයෙන් උසස් තත්ත්වයේ ප්‍රමිති භාවිතා කරලයි මේ ක්‍රියාවලිය සිදු කරන්නේ. අපි දන්නවා දිසිදි පොල් නිෂ්පාදනය. එහෙනම් පියවර අංක 5දී දුවේ පුතේ සිදු කරන ක්‍රියාවලිය බලන්න. පියවර අංක 5දී කරන්නේ කැපීම හා මේ විදියට කුරුට්ට ඉවත් කරගත්ත පොල් මදය කැපීම හා සේදීම cutting and washing මේ බලන්න මේ සෝදනවා මේ බලන්න කපලා තියෙනවා මේ කපලා cutting and washing මේ පිරිසුදු ජලයෙන් wash කරනවා බලන්නකෝ. මෙහිදී කුරුට්ට ඉවත් කළ පොල් මදේ කපලා පොල් වතුර ඉවත් කරන්න ඕනේ දරුවනේ. පොල් වතුර ඉවත් කරලා පිරිසුදු ජලයෙන් හොදා ගැනීම සිදු වෙනවා මේ පියවරේදී දරුවනේ. එහෙනම් බලන්න මෙහිදී පොල් කුරුට්ට ඉවත් කළ පොල් මදේ කපා මොකද කරන්නේ? පොල් වතුර ඉවත් කරලා පිරිසුදු ජලයෙන් හොදා ගැනීම සිද්ධ කරනවා. මේ බලන්න දරුවනේ මේ මදය ක්ලෝරීන් අඩංගු ටැංකියකට දමා කිහිප වරක් හොඳින් සේදීම සිදු කරන්න ඕනේ. මේ පොල් මදය මේ ක්ලෝරීන් අඩංගු ටැංකියකට දාලා කිහිප වරක් හොඳින් පිරිසුදු කර ගැනීම සිදු කර ගන්නවා මේ අවස්ථාවේදී දරුවනි. එහෙනම් පියවර අංක 5 cutting and washing මේකෙදි කුරුට්ට ඉවත් කරන ලද පොල් මදේ දරුවනේ කපලා පොල් වතුර ඉවත් කරලා දරුවනේ පිරිසුදු ජලයෙන් සෝදා ගැනීම සිදු කරනවා. ඒ වගේම දරුවනේ මේ පොල් මද ක්ලෝරීන් සහිත ටැංකියකට දාලා තවදුරටත් පිරිසුදු කර ගැනීම සිදු කරනවා. මේ මදේ බලන්නකො කුරුට්ට ඉවත් කරගත්ත පොල් මදේ කපලා පොල් වතුර ඉවත් කරලා පිරිසුදු ජලයෙන් හොද ගැනීම සිද්ධ කරනවා. ඒ වගේම මේ මදේ ක්ලෝරීන් අඩංගු ටැංකියකට දාලා කිහිප වරක් හොඳින් සේදීමත් සිදු කරන්න ඕනේ. මේ මදේ ක්ලෝරින් අඩංගු ටැංකියට දාලා කිහිප වරක් හොඳින් සෝදා ගැනීමත් දරුවනේ සිදු කළ යුතු වෙනවා. මෙන්න පියවර අංක 6 ස්ටෙරිලයිසේෂන් නැත්නම් දැන් තියෙන අවස්ථාව තමයි ජීවාණුහරණය කිරීම. ඔන්න පියවර අංක 6 මේ ආකාරයට සකස් කරලා කපාගත්ත පොල් මද ජීවාණුහරණය කරන අවස්ථාවටයි දරුවනේ දැන් එළඹිලා තියෙන්නේ. පියවර අංක 6 විදිහට අපි සඳහන් කරනවා ස්ටෙරිලයිසේෂන්. මේකෙදී මේ කපාගත්ත පොල් මද කැබලි නටන උණු ජලයේ ඒ කියන්නේ සෙල්සියස් අංශක 100 ජලයේ මිනිත්තු 1ක් බලන්න නැත්නම් මිනිත්තු 1මාරක් පමණ ගිල්ලලා තියලා ජීවාණුහරණය කරනවා. එහෙනම් ස්ටෙරිලයිසේෂන් කරන ස්ටෙප් එක මොකද්ද? මේ විදියට කපාගත්ත පොල් මද දරුවනේ සෙල්සියස් අංශක 100 නටන ජලයේ මිනිත්තු 1මාරක් පමණ තියලා දරුවනේ ජීවාණුහරණය සිදු කරගන්නවා. මේ බලන්න. ස්ටෙරිලයිසේෂන් ජීවාණුහරණය කිරීම මෙලෙස කපාගත් පොල් මද කැබලි නටන උණු ජලයේ පුතේ නටන උණු ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 100යි මිනිත්තු 1මාරක් පමණ ගිල්ලලා තියලා ජීවාණුහරණය කරගන්න පුළුවන්. ඒ වගේම නටන උණු ජලයට අමතරව සෙල්සියස් අංශක 88ත් 93ත් අතර උෂ්ණත්වයේ පවතින වාෂ්පවලට මිනිත්තු 5ක් පමණ කාලයක් නිරාවරණය කිරීමෙන් කවුද? සැල්මොනෙල්ලා වැනි අහිතකර බැක්ටීරියා වල ක්‍රියාකාරීත්වය නිෂේධනය කරන්න පුළුවන්. බලන්න සැල්මොනෙල්ලා වැනි අහිතකර බැක්ටීරියා වල ක්‍රියාකාරීත්වය නිෂේධනය කරගන්න නම් මොකද්ද සිදු කරගන්න ඕනේ? නටන උණු ජලයට අමතරව සෙල්සියස් අංශක 88ත් 93ත් අතර උෂ්ණත්වයේ පවතින වාෂ්පවලට කොච්චරද? විනාඩි 5ක පමණ කාලයක් මේවා නිරාවරණය කිරීමෙන් සැල්මොනෙල්ලා වැනි අහිතකර බැක්ටීරියා ක්‍රියාකාරීත්වය නිෂේධනය කරන්න පුළුවන්. 88ත් 97ත් 93ත් අතර උෂ්ණත්වයක කොච්චරද දරුවනේ තියෙන හුමාලයට නිරාවරණය කරනවා විනාඩි 5ක පමණ කාලයක්. ඒකෙන් සැල්මොනෙල්ලා වැනි අහිතකර බැක්ටීරියා වල ක්‍රියාකාරීත්වය දරුවනේ පාලනය කරගන්න පුළුවන්. සුවිශේෂිත කරුණක් එහෙනම් 6 වෙනි පියවරේදී අපි සඳහන් කළා. පියවර අංක 6. පියවර අංක 7 දී කුඩා කැබලි වලට වෙන් කිරීම දරුවනේ බලන්න. පියවර අංක 7 දී කරන්නේ
මේ කපාගත්ත පොල් කැබලි නේ දරුවනේ කුඩා කැබලි වලට වෙන් කරගන්නවා. කුඩා කැබලි වලට වෙන් කරගන්නවා දරුවනේ. එහෙනම් ජීවාණුහරණය කරන ලද පොල් මද කැබලි යන්ත්‍රයක් භාවිතා කරලා දරුවනේ යන්ත්‍රානුසාරයෙන් අවශ්‍ය ප්‍රමාණයට ආහාරයට කපා ගැනීම මේකෙදි සිදුවෙන්නේ. පියවර අංක 7 දී කුඩා කැබලි වලට වෙන් කිරීමයි සිදු කරන්නේ දරුවනේ. මේකෙදි ජීවාණුහරණය කරගත්ත පොල් මද කැබලි යන්ත්‍රානුසාරයෙන් දරුවනේ අවශ්‍ය ප්‍රමාණයට හා හැඩයට කපා ගැනීම සිදු කරනවා. අවශ්‍ය ප්‍රමාණයට හා හැඩයට කපා ගැනීම සිදු කරනවා. මේ බලන්න කොහොමද? සියුම්, ෆයින්, රාලු, මධ්‍යම. බලන්න. ෆයින් මේ කෝරස් බලන්න මේ. ඒ වගේම මීඩියම්. මේ බලන්න. සියුම්, රාලු, මධ්‍යම ආකාරයට අවශ්‍ය ප්‍රමාණයට හැඩයට යන්ත්‍රානුසාරයෙන් කපා ගැනීම සිදු කරනවා දරුවනේ කුඩා කැබලි වලට වෙන් කිරීම 7 වෙනි පියවර. පියවර අංක 8 ඩ්‍රයින් නැත්තම් වියලීමේ පියවරට අපි යන්නේ දරුවනේ. මෙන්න දරුවනේ වියලීමේ පියවර. මේ ආකාරයට කුඩා කැබලි වලට වෙන් කරගත්ත පොල් මද කැබලි දරුවනේ ඩ්‍රයර් එකක දාලා වියලණයක දමා ප්‍රශස්ත උෂ්ණත්වයක දරුවනේ මොකද්ද ප්‍රශස්ත උෂ්ණත්වය? සෙල්සියස් 80ත් 105ක් පමණ උෂ්ණත්වයක පැයක පමණ කාලයක් නිරාවරණය කරලා තෙතමනේ 3ක් පමණ වෙන තෙක් දරුවනේ වියලා ගැනීම සිදු කරනවා. ඩ්‍රයින් අවස්ථාව 8 වෙනි පියවර ඩ්‍රයින්. එහෙනම් දරුවනේ මේ ආකාරයට අවශ්‍ය ප්‍රමාණයට සහ හැඩයට කැබලි කර ගන්නා ලද පොල් මේ දිසිදි පොල් දරුවනේ සකස් කරගත්තේ. විශේෂයෙන්ම කොහොමද දරුවනේ බලන්න පොල් මද කැබලි වියලණයකට ඩ්‍රයර් එකකට දාලා දරුවනේ මොකද කරන්නේ බලන්න ප්‍රශස්ත උෂ්ණත්වයක. මොකද්ද මේ ඩ්‍රයර් එකේ ප්‍රශස්ත උෂ්ණත්වය? සෙල්සියස් අංශක 80ත් 105ත් අතර උෂ්ණත්වයකට දරුවනේ මේ සෙල්සියස් අංශක 80ත් 105ත් අතර උෂ්ණත්වයකට පැයක පමණ කාලයක් දරුවනේ නිරාවරණය කරලා මේ කපාගත්ත පොල් කැබලි වල තෙතමන ප්‍රමාණය 3ක් පමණ දක්වා ඉවත් කර ගැනීම සිදු කරනවා. මේ නිරාවරණය කළ තෙතමනේ 3ක් පමණ වෙන තෙක් වේලා ගැනීම සිදු කරනවා දරුවනේ. හොඳින් මතක තියාගන්න. නවවන පියවර හැලීම, ඇසුරුම් කිරීම හා ගබඩා කිරීම. බලන්න. shifting, packing and storage. මේ බලන්න නමකුත් තියෙනවානේ. rose desiccated මේ rose කියලා නම නේද? name එක rose desiccated coconut. මේ බලන්න දරුවනේ. 100% natural කියලා දාලා තියෙනවා. මේ බලන්න. ඊට පස්සේ දරුවනේ පියවර අංක 9 දී මේවා හැලීම, ඇසුරුම් කිරීම හා ගබඩා කිරීම සිදු කරනවා. packing and storage. එහෙනම් මේ වියනන ලද දිසිදි පොල් ඒවායේ කොටස් වල ප්‍රමාණය අනුව දරුවනේ හලා ඇසුරුම් කිරීම සිදු කරනවා. මේ අසුරන ලද දිසිදි පොල් සිසිල් වියලි තත්වයට දරුවනේ ගබඩා කිරීම අනිවාර්ය වෙනවා. එනම් මේ විදියට වියලන ලද දිසිදි පොල් ඒවායේ කොටස් වල ප්‍රමාණ අනුව දරුවනේ හලා ගැනීම සිදු කරන්න. මේ ආකාරයට වියල ගන්න ලද දිසිදි පොල් දරුවනේ ඒවායේ ප්‍රමාණ අනුව මේ බලන්න මේ වියලන ලද දිසිදි පොල් ඒවායේ කොටස් වල ප්‍රමාණ අනුව හලා ගැනීම සිදු කරනවා. හලලා ඇසුරුම් කිරීම මේකෙදි සිදු කරනවා. මේ අසුරන ලද දිසිදි පොල් දරුවනේ සිසිල් වියලි ස්ථානයක ගබඩා කර තබා ගැනීමයි වැදගත් වෙන්නේ. පියවර 9ක් ඔස්සේ දරුවනේ දිසිදි පොල් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහන් කරා. ඒ වගේම මේ දිසිදි පොල් නිෂ්පාදනයේදී භාවිතා වේදී ඉවතවලන ද්‍රව්‍ය විදිහට මොනවද? විශේෂයෙන්ම අපි දන්නවා කුරුට්ට මේ පොල් කුරුට්ට යොදා ගන්නවා කුරුටු තෙල් ක්‍රූඩ් ඔයිල් නිෂ්පාදනය සඳහා. පොල් කටු යොදා ගන්නවා දරුවනේ පොල් කටු අඟුරු නිෂ්පාදනය කරනවා මේ ජීවාණුහරණය සඳහා අවශ්‍ය ජලය නටවා ගැනීමට දරුවනේ මේ පොල් කටු අඟුරු භාවිතා කරන්න පුළුවන්. විශේෂයෙන්ම ඒකත් සඳහන් කරන්න ඕනේ. මේකයි සඳහන් කරන්න ඕනේ. මේ බලන්න හරියට හරි කතාවනේ. අපිට ඊළඟට කියන්න තියෙන්නේ මේ දිසිදි පොල් කර්මාන්තයේදී අතුරුඵල විදියට ඉවත් කරන පොල් කුරුට්ට තියෙනවනේ දරුවනේ. මේ කුරුට්ටු තෙල් අපි කියනවා ක්‍රූඩ් ඔයිල් නිෂ්පාදනයට යොදා ගන්නවා. ඒ වගේම දරුවනේ
පොල් කටු තියෙනවනේ පොල් කටු ජීවාණුහරණ ක්‍රියාවලියට අවශ්‍ය උණු ජලය සකසා ගැනීම සඳහා භාවිතා කරනවා. ජීවාණු ක්‍රියාවලියට අවශ්‍ය උණු ජලය සකසා ගැනීම සඳහා දරුවනේ භාවිතා කරනවා. හොඳයි දරුවනේ අපි දිසිදි පොල් නිෂ්පාදනයේ පියවරයි දරුවනේ කතා කරේ. ඉන් අනතුරුව මේ නිෂ්පාදනයේ අතුරුඵල විදිහට දරුවනේ විශේෂයෙන් පොල් කුරුට්ට හා පොල් කටුව මගින් සිදු කරන නිෂ්පාදන පිළිබඳවත් අපි අවසන් වශයෙන් කතා කරා දරුවනේ. ඉදිරියට යමු අපි. මෙන්න කොප්පරා නිෂ්පාදනය. බලන්න දරුවනේ කොප්පරා තියෙනවා මේ. ඕනතරම් දැකලා ඇති නිවෙස් වලත් මේ ආකාරයට අර වේලිච්ච පොල් පළලා කොප්පරා මේ පොල් මදේ අයින් කරලා මේ ආකාරයට කොප්පරා සකස් කර ගන්න ආකාරය. ඉතින් මේ කොප්පරා යොදා ගන්නවා පොල් තෙල් නිෂ්පාදනයේ සඳහා නේද දරුවනේ. කොප්පරා ප්‍රධාන වශයෙන් පොල් තෙල් නිෂ්පාදනයේ සඳහා යොදා ගන්නෝනේ. එහෙනම් මෙන්න කොප්පරා ඔබ දැකලා ඇති දරුවනේ බලා ගන්න කොප්පරා. ප්‍රධාන වශයෙන් කොප්පරා වර්ග දෙකක් තියෙනවා පුතේ. එකක් මිලින් ඇඹරීමට අනිත් එක කෑමට දරුවනේ එඩිබල් ග්‍රේඩ් එකක් තියෙනවා සුදුසු කොප්පරා. ඒ දෙවර්ගය තමයි දරුවනේ විශේෂයෙන් ඇඹරීමට සහ කෑමට සුදුසු කොප්පරා විදියට ප්‍රධාන කොප්පරා වර්ග දෙකක් තියෙනවා. එකක් මිලින් වලට ගන්නවා දරුවනේ අනිත් එක ගන්නවා දරුවනේ කෑමට එඩිබල් ග්‍රේඩ් එක. මේ පොල් තෙල් නිස්සාරණය සඳහා ඇඹරීමට සුදුසු කොප්පරා භාවිතා කරන අතර කෑමට සුදුසු කොප්පරා වියලි පළතුරක් ලෙස සහ ආගමික පුද පූජා කටයුතු සඳහා දරුවනේ භාවිතා කරනවා. කෑමට සුදුසු කොප්පරා එක. පළතුරක් විදියට වගේම කෑමට සුදු මේ ආගමික පුද පූජා කටයුතු සඳහා භාවිතා කරනවා. එහෙනම් මෙන්න කොප්පරා ඔබ මේ අඳුරගත්තේ. රූපෙන් අඳුරගත්තේ කොප්පරා දරුවනේ මේ බලන්න. කොප්පරා ප්‍රධාන වශයෙන් කොප්පරා වර්ග දෙකක් තියෙනවා දරුවනේ. මේ බලන්න. අංක 1 යා ඇඹරීමට යොදා ගන්නා කොප්පරා මිලින් වලට. ඊළඟ අංක 2 කෑමට යොදා ගන්නවා. එඩිබල් ග්‍රේඩ් එක. මේ කෑමට සුදුසු කොප්පරා. ඒක තමයි මේ දෙවර්ගය. කොප්පරා ප්‍රධාන ආකාර දෙකයි ඇඹරීමට යොදා ගන්නවා මිලින් සඳහා අනිත් එක කෑමට යොදා ගන්න කොප්පරා විදියට කොප්පරා ආකාර දෙකක් සඳහන් කරන්න පුළුවන්. එහෙමනම් පොල් තෙල් නිස්සාරණය සඳහා ඇඹරීමට සුදුසු කොප්පරා භාවිතා කරනවා. ඒ වගේම කෑමට සුදුසු කොප්පරා වියලි පළතුරක් විදියට ආගමික පුද පූජා උත්සව සඳහා යොදා ගන්නවා. ඒකත් සඳහන් කරගමු. පොල් තෙල් නිස්සාරණය සඳහා ඇඹරීමට සුදුසු කොප්පරා භාවිතා කරනවා. කෑමට සුදුසු කොප්පරා වියලි පළතුරක් විදියට වගේම ආගමික පුද පූජා කටයුතු වලට භාවිතා කරනවා. මහා පරිමාණයෙන් පොල් කර්මාන්තයේ නිරත වෙන ආයතන වගේම මහා පරිමාණ වගාකරුවන් වගේම සාමාන්‍ය නිවෙස් වල වත්තක තියෙන පොල් මේ ආකාරයට වේලිච්ච පොල් අරගෙන ඔබ දැකලා තියෙන තරම් ගෙදර අම්මලත් පොල් තෙල් හිඳ ගැනීමට මේ විශේෂයෙන්ම මිලින් සඳහා මේ කොප්පරා භාවිත කොප්පරා වේලලා මේවා තෙල් මෝලකට දීලා සිඳ ගැනීම සිද්ධ කරනවා. ඇඹරීමට මිලින් වලට යොදා ගන්න එක. ඉදිරියට යා. කොප්පරා නිෂ්පාදනය ගත්තොත් පුතේ මේ කොප්පරා නිෂ්පාදනය සඳහා විශේෂයෙන්ම හොඳින් පැසුණු මාස 11ක් 12ක් පමණ අවුරුද්දකට ආසන්න කාලයක් ගත වෙච්ච හොඳින් පැසුණු පොල් යොදා ගන්න. පොල් ගෙඩි ගොඩ ගහලා සති 3-4ක් පමණ ඒකත් පදම් කරන්න ඕනේ. හොඳින් පැසුණු පොල්. එතට පැසෙනවා කියන්නේ මාස 11ක් 12ක් යන වේලිච්ච පොල් හොඳට. ඒක ඒ පොලුත් ගොඩ ගහලා පදම් කිරීමක් කරනවා. සති 3-4ක් පමණ ඒ කියන්නේ මාසයක් විතර කාලයක් පදම් කරනවා ඒක. ඊට පස්සේ ලෙලි ගහලා පොල් ගෙඩිය පළලා ඇතුළේ තියෙන ජලය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න ඕනේ. ලෙලි ගහලා ඉවරලා පොල් ගෙඩිය පළලා ඇතුළේ තියෙන ජලය සම්පූර්ණයෙන්ම ඉවත් කළා. පස්සේ මේවා දින 2ක් පමණ හිරු එළියේ වියලීමට හැරලා තමයි පොල් කටු ඉවත් කරලා කොටස් වලට කඩලා පෙරලීම සිදු කරන්නේ. අර කොප්පරා වෙන් කරගන්න. නම් ඒකත් සුවිශේෂිත කාරණාවක් විදිහට මතක තියාගන්න ඕනේ දරුවනේ.
හොඳින් පැසුණු මාස 11 12ක් පමණ පොල් ගෙඩි ගොඩ ගහලා සති 3-4ක් පමණ මාසයක් විතර පදම් කරගන්නවා. ඊට පස්සේ ඔන්න ලෙලි ගහලා පොල් ගෙඩිය පළලා ඒකේ තියෙන ජලය සම්පූර්ණයෙන්ම ඉවත් කරනවා. පස්සේ දින 2ක් පමණ හිරු එළියේ වියලීමට ඉඩ හැරලා පොල් කටුව ඉවත් කරලා කොටස් වලට කඩලා පෙරලීම සිදු කරනවා. ඒකයි ක්‍රියාවලිය කොප්පරා නිෂ්පාදනය. මේවා දුම් ගසා වියලීම වගේම ශූරතාපයේ වියලීම, ගඩොල් පෝරණයක් යොදා වියලීම යන ක්‍රමවලට කොප්පරා වියලීම සිදු කරන්න පුළුවන්. වියලීම සිදු කරන කාල සීමාව දවස් 3ක් 7ක් පමණ කාලයක්. දින 3ක් සතියක් පමණ කාලයක් වියලීම සිදු කරනවා. මේ සූර්යාලෝකයෙන් හා ගඩොල් පෝරණු මගින් වියලීම ඒකාබද්ධ කරලා කොප්පරා වියලීම සාමාන්‍යයෙන් සිදු කරන්නේ. ඒ ක්‍රම දෙකම එකට කරලා මේ විශේෂයෙන්ම සංකලනය කරලා වියලීම මගින් ඉහළ ගුණාත්මයෙන් යුතු කොප්පරා දරුවනේ ලබා ගන්න හැකියාව තියෙනවා. එහෙනම් මතක තියාගන්න දුම් ගහලා වියලීම, දුම් ගසා වියලීම, ඒ වගේම සූර්යතාපයෙන් වියලීම සහ කොප්පරා ගඩොල් පෝරණුවක් යොදාගෙන වියලීමත් සිදු කරනවා. මේ ක්‍රම දෙක මගින්ම කොප්පරා වියලීම සිදු කරනවා. දුම් ගසා වියලීම කියන ක්‍රම තුනක් කතා කරනවා නේ. දුම් ගහලා වියලනවා, සූර්යතාපයෙන් වියලනවා සහ ගඩොල් පෝරණු දාලා වියලනවා. යොදාගෙන වියලනවා. මේ කොප්පරා වියලීමේ ක්‍රම. වියලීම සිදු කරන කාලය දින 3ක් 7ක් පමණ වෙනවා. දවස් 3ක් 7ක් පමණ කාලයක් මේ ආකාරයට කොප්පරා වියලීම සිදු කරන්න අවශ්‍යයි. විශේෂයෙන්ම මේ සූර්යාලෝකයෙන් සහ ගඩොල් පෝරණු මගින් වියලීම ඒකාබද්ධ කරගෙන කොප්පරා වියලීම සාමාන්‍යයෙන් සිදු කරනවා. වියලීම මගින් ඉහළ ගුණාත්මයෙන් යුතු කොප්පරා ලබා ගන්න පුළුවන්. වියලීම මගින් ඉහළ ගුණාත්මයෙන් යුතු කොප්පරා දරුවනේ ලබා ගන්න පුළුවන්. පොල් තෙල් නිෂ්පාදනයට යන් අපි. පොල් තෙල් නිෂ්පාදනයට යන දරුවනේ. පොල් මදේ ආශ්‍රිත තවත් නිෂ්පාදනය යන්නේ පොල් තෙල්. දිසිදි පොල් කිව්වා, කොප්පරා කිව්වා. දැන් පොල් තෙල් වලට යන් අපි. ක්‍රමානුකූලව යන හැටි බලන්න ආදරණීය දුවේ පුතේ. එහෙනම් අපි දන්නවා පොල් ගෙඩිය තුල තියෙන සුදු මදයත් ඒ හා බැඳුණු දුඹුරු වර්ණයෙන් යුතු කුරුට්ට තට්ටුවත් අපි ඒකට කියනවා කොකනට් ටෙස්ටා කියලා. අධික පීඩනයක් සහිතව යාන්ත්‍රිකව යන්ත්‍රයක් මගින් යාන්ත්‍රික ක්‍රියාවලියකට භාජනය කිරීමෙන් හෝ එහෙම නැත්නම් ද්‍රාව නිස්සාරණය මගින් වෙන් කරගන්නා ද්‍රව්‍ය තමයි පොල් තෙල් කියලා කියන්නේ. ඔන්න පොල් තෙල් එක. පොල් ගෙඩිය තුල තියෙන සුදු මදයත් ඒ සුදු මදය හා ඒහා බැඳුණු තද දුඹුරු වර්ණයෙන් යුතු කුරුටු තට්ටුවත් කොකනට් ටෙස්ටා එකක්. මේක අධික තෙරපීමකට පීඩනයකට ලක් කිරීමෙන් අධික පීඩනයක් සහිත මොකද්ද? යාන්ත්‍රික ක්‍රියාවලියකට භාජනය කිරීමෙන් හෝ ද්‍රාව නිස්සාරණ ක්‍රමයේ මගින් ලබා ගන්න ද්‍රව්‍යයයි පොල් තෙල් කියන්නේ. අර පොල් තෙල් හිඳින මූලක මගින් අධික පීඩනයක් යටතේ තෙරපීමෙන් යාන්ත්‍රික ක්‍රියාවලියක් මගින් සිදු කරන ක්‍රියාවලිය වගේම ද්‍රාවක නිස්සාරණය මගින් මේ බලන්න ද්‍රාව නිස්සාරණය මගින් පොල් තෙල් ලබා ගන්න. අපේ නිවෙස් වලත් සිදු කරගන්න පුළුවන් මේ පොල් තෙල් මේ දරුවනේ පොල් කිරි මිරිකලා ඒ කිරි ඔබට මතකනේ මිරිකලා පොල් කිරි ලබාගෙන ජලයත් එක්ක මිශ්‍ර කරලා පොල් කිරි ලබාගෙන පොල් කිරි රත් කරනවා නේද? රත් කිරීමෙන් ජලයේ වාෂ්ප වෙන්න ඇරලා පොල් තෙල් ලබා ගැනීම සිදු කරනවා. ඉතින් එහෙම ආකාරයට ලබා ගන්න ද්‍රව්‍ය තමයි අපි පොල් තෙල් කියලා හඳුන්වන්නේ. හොඳයි ආදරණීය දරුවනේ අපි මේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදය 14 වන ඒකකයත් එක්කයි සම්බන්ධ වෙලා ඉන්න දරුවනේ 14 වන ඒකකයත් එක්කයි සම්බන්ධ වෙලා ඉන්නේ. විශේෂයෙන්ම අපි මේ පොල් මදය ආශ්‍රිත නිෂ්පාදන ගැන දුවේ පුතේ කතා කරේ විශේෂයෙන්ම දිසිදි පොල්, කොප්පරා සහ පොල් තෙල් නිෂ්පාදනය ගැන. විශේෂයෙන්ම අපි පොල් තෙල් නිෂ්පාදනයේදී මේ පොල් තෙල් හැඳින්වීමක් සිදු කරා දරුවනේ. අපි ඊළඟ කොටසත් එක්ක බලාපොරොත්තු වෙන අදවල පුතාලත් එක්ක මේ පොල් තෙල් නිෂ්පාදනය කරන ක්‍රම, පොල් තෙල් නිස්සාරණය කරගන්න ක්‍රම සම්බන්ධයෙන් උත් කතා කරන්න බලාපොරොත්තු වෙන දුවේ පුතේ. එහෙනම් අපි ඊළඟ කොටසෙන් නැවතත් මේ පාඩමට අදාළ ඔබත් එක්ක සම්බන්ධ වෙන්න බලාපොරොත්තු වෙනවා.